තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. විචක්ෂණය ගැන කතා කරමු. ඒකනේ දැන් අපිට වැදගත්ම. ඒ අපේ මට්ටමින් අපිට වැදගත් වෙන සම්මර්ෂණය, විචක්ෂණය ඒ හැම එකකම වගේ කියවෙන්නේ ඒකනේ. දැන් අතන දකින්නවා කියන කාරණාවටනේ අපි යන්න හදන්නේ. දැන් අපි ඉතල කතා කරේ විචක්ෂණය කරන්න තිබිය යුතු තැන අපි සමුදය දකිය යුතු කාරණාව ඒක දැන් මේ අවස්ථාවේදී අපි ඒක දැක්කා කියලා හේතු හොයලා හතුරු වෙනවා. හැබැයි විචක්ෂණය කියනකොට හේතු හොයන්න කලින් මේ අපි ඉස්සෙල්ලා කතා කරේ සම්මා දිට්ඨිය කියන කාරණාවේ සම්පූර්ණ නිර්වචනය. ඒ නිර්වචනයේ ගන්න ඕනේ සම්මා සංකල්ප කියන එකයි සම්මා දිට්ඨිය කියන එකයි අපිට තියෙන්නේ එකම විදිය දෙකක් නම් ඔන්න වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ සංකල්පය කියන්නේ හිතන දේ, දිට්ඨිය කියන්නේ හිතන එක නෙමෙයි. මේක දෙකක් නේ. දිට්ඨිය කියන්නේ දකින විදිය, සංකල්පය කියන්නේ හිතන විදිය. අපි දිට්ඨිය කියන එකත් හිතන විදියට දාගත්තොත් මේ දෙකේ වෙනසක් තේරෙලා නැහැ. එකක්වත් තේරෙලා නැහැ. එකක්වත් තේරෙලා නැහැ. දෙකෙන් දැන් අපි සම්මා සංකල්ප විග්‍රහය දන්නවා. සම්මා දිට්ඨිය විග්‍රහය දන්නවා. හැබැයි සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද මේ අර්ථය? සම්මා සංකල්පය කියන එකේ අර්ථය මොකක්ද? මේ දෙකේ අර්ථ වෙනසක් තියෙන්නට ඕන. ඒ කියන්නේ සංකල්පය කියන්නේ හිතන කරනා, දිට්ඨිය කියන්නේ දකින්න කාරණා. එතකොට දකින්න කෝණයට සංකල්පය කියලා දාගත්තොත් අන්න එතන වරදිනවා. දැන් අපි හිතමුකෝ අපි ලෞකික සම්මාදිට්ඨිය ගැන හිතමුකෝ. ලෝකෝත්තර ගැන නැතුව. මෙලව තියෙනවා, පරලොව තියෙනවා, අම්මා තාත්තා ඉන්නවා. බලන්න ඕනේ අපි මේක හිතීමෙන් ආපු එකක්ද කෝණයද කියලා. හිතීමෙන් ආවන එක සංකල්පයකට ඇතුළත් වෙනවා. කෝණය කියන්නේ දැකීම කියන්නේ. ඒ දෘෂ්ටි පිහිටන තමයි කල්පනා කරන්න තියෙන්නේ. දැන් දෘෂ්ටිය කියන එක හැබැයි අර හම්බ වෙන ලැබීමක් කියන එක නෙමෙයි. ලැබීමක් ආවනම් මානසික සංකල්පයක්. ලැබීමක් ආවනම් මානසික සංකල්පයක්. දෘෂ්ටිය කියන එක සංකල්පයක් නෙමෙයි. දැන් ඒක ලෞකික දිට්ඨිය පිළිබඳවත් අපේ දිට්ඨිය නිරවුල් කර ගන්නවා කියන එක. දිට්ඨිය නැහැ කියන එක නෙමෙයි නිරවුල් කර ගන්නවා කියන එක වින් කර ගන්නවා. එතකොට එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන කාරණාවේ ලෝකෝත්තර වචනේ විස්තරයත් අතහැරලා මේ දිට්ඨිය කියන නිර්වචනෙට යන්න බෑ. ඒ කියන්නේ දිට්ඨිය කියන නිර්වචනය කියන්නේ මොකක්ද කියන්නේ? දැන් මොකකද මේ නිර්වචනය කියන්නේ? නිර්වචනය විග්‍රහ කරකට නෑ මොකකද කියන්නේ නේද? ලෞකික වෙනයි ලෝකෝත්තර එක වෙනයි. එතකොට මේ විග්‍රහ දෙකනේ. හැබැයි දෙකේම තියෙන දිට්ඨිය පිළිබඳ. එතකොට එහෙනම් බලන්නකො අපි අර විචක්ෂණය කියන කාරණාවට හේතුව හොයන්න කලින් සමුදය හොයන්න කලින් පෙන්නපු කරුණක් මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න. දැන් හේතුව හෙව්වා කියලා පෙන්නපු කරුණ මොකද හෙව්වේ? අප වචනයකින් දානවා හොයපු කාරණා. ඒ ලෞකික සම්මාදිට්ඨිය කියන එකත් ස්වාමීන් වහන්සේ ඒකත් ඇත්තටම ස්ථීරව හැදේ. කියන්නේ ඒකත් අවංකව හැදෙන්න ඕනේ නේද? අපි දැන් එහෙම එකක් තියෙනවා කියලා හිතාගෙන හිටියත් ඒක වැඩක් නෑ වගේ මට හිතෙන්නේ නේද? නෑ ඒක හැදෙන්න ඕනේ ඇත්තටම. දිට්ඨිය කියන කෝණේ. ඒක හැදෙන්නට ඕනේ. දැන් අපි හිතමු මෙහෙම ලෞකික සම්මාදිට්ඨිය කියන කාරණාව එනකොට දැන් අපිට මෙලොව පරලොව දැන් අපි සංකල්ප තියෙනවා. සංකල්ප පදනම් වෙලා තියෙන දිට්ඨිය එක. සංකල්පට කියන්නේ අපට සංකල්පේ එනවනම් ඒ දිට්ඨියට පරිබාහිරව එතකොට සංකල්පේ පදනම් වෙලා තියෙන ඒ දෘෂ්ටියත් එක්ක අපි සමාජ පින් කරන්න කියලා කියනවා එයා ඒ දිට්ඨිය පිළිලා නැත්නම් එයා පව කරනවා. පිළිලා නැත්නම් එයා කරනවා. ඒ කියන්නේ හරියටම ලෞකික සම්මා දිට්ඨිය පිහිටියා කියනකොට
ඒකෙදි එයාට ඇත්තටම වැරද්දක් එන්න ඉඩ නැහැ. ඒකෙන් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා සුගතිය යන්නේ. එයාට පව කරන්න බෑ. බෑ. ඒ කියන්නේ පව කරන්න බෑ කියන්නේ එයාට ඒ දෘෂ්ටියේදී බය තියෙනවා. දැන් ඔව් අතනදී බය නෙමෙයි තියෙන්නේ. ලෝකෝත්තර දිට්ඨිය. මෙතනදී බය තියෙනවා. එතකොට මේ බයත් එක්ක අනිවාර්යයෙන්ම අර පැති දෙකටම වැරදි පැති දෙකට මේ අවිජ්ජා ව්‍යාපාද කියන කර්ම ටික යන්නේ නෑ. දැන් අර මේ අපන්නක සූත්‍රයේදී ලොකු උපකාරයක් තියෙනවා කියලා හිතනවා මට ස්වාමීන් වහන්සේ මේ ලෞකික සම්මාදිට්ඨිය පිළිගන්න. ඔබවහන්සේ එකසලේ දේශනා කරා. මේ මට විග්‍රහය හරියට මතක නැහැ. අර ඒකේ තියෙනවානේ මේ ලොකු විස්තරයක් තියෙනවා. ඒක කර්ම එකක් තියෙනවානේ දැන් මේ දසවස්තුක සම්මාදිට්ඨිය චීන පිරිසක් ඉන්නවා ලෝකයේ දසවස්තුක සම්මාදිට්ඨිය නැති පිරිසක් ඉන්නවා. අන්න එහෙම වෙන් කර කර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔව් ඒක තමයි. ඒක අර නැති අයගේ තියෙනගේ විස්තරයකුත් පැහැදිලි කරනවා. විස්තරය තියෙනවානේ. ඇත්තටම දැන් අපි ගොඩක් කෙනාට මේ මොන ඉස්සලා කී අපි ලේබල් එකක් ගන්න හතුරු වෙන්න දඟලනවා කියන්නේ. ඕනම දෙයකට අපි ලේබල් එකක් ගන්න හතුරු වෙනවා. ඒ කියන්නේ අපි කැමති නෑ වැරද්ද හදාගන්න. අපි හැම වෙලෙම කැමැත්ත තියෙන්නේ අපි හරි දේ තුල තියෙන්නේ. අපි හරි දේ තුල තියෙන්නේ කියන කෝණේ තමයි ඉස්සරහට එන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හරි පොඩ්ඩක් හිතුවත් ඕනම දෙයකදී තව කෙනෙකුගේ උපකාරයක් ගන්නෙ වැරද්දක් අයින් කරන්නේ. දැන් බුදුරණවහන්සේ කියනකොට අපි තුල ඒ දේ තියෙනවා නම් බුදුරණවහන්සේ අපට ඕනේ නැහැ. අපිට යන්නෙම ඒ කියප මොනවා හරි අපි ගන්නවනේ අපේ පැත්තට. අරගෙන දැන් මේ කරුණ ටික අපේ තියෙනවා. අපි ඒකෙන් හතට වෙනවා. අපි අරන්නේ මොනවා? අපි ගාව තිබිලා. හරිද කියලා බලන්න. හරිද කියලා බලන්න. චෙක් කරන්න ඕන. ඒ නිසා විචක්ෂණය කියන කාරණාවට ඉඩ නැති වුණ උකත් එක්ක. විචක්ෂණය කියන කාරණාව නෙමෙයි මතුවෙන්නේ. ලැබීම, ගැළපීම, හැසඳීම. ඇත්තටම මේ හේතුව හොයන්නත් කලින් අපිට මේ කිව්ව කරුණ මොකද්ද කියන කාරණාව. අර්ථය මේක මොකද්ද කියන කාරණාව. ඒක සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ මෙහෙම ඉලෙක්ට්‍රික් වැඩ දන්න කෙනෙකුට හොඳට ඉලෙක්ට්‍රොනික වැඩ සේරම දන්න කෙනෙකුට එයාට මේ රෙකෝඩරේ දෙනවා. මේක රෙකෝඩරයක් කියලා. හොඳට ඉලෙක්ට්‍රික් මෙයා හැබැයි කවදාවත් රෙකෝඩරයක් හදලා නැහැ. දන්නේ නැහැ. හැබැයි මෙයාට රෙකෝඩරේ දෙනවා. දැන් එයාට හිතෙන්නේ නැද්ද මේක ගලවලා මේකේ සිස්ටම් එක මොකද්ද කියන කාරණාව හොයන්නේ. හැබැයි අර ඉලෙක්ට්‍රොනික කාරණාව හිතේ තියෙන එක. ඒ කියන්නේ එයාට ඒකටම යොමු වෙලා තියෙනවා. එවැනි කෙනාට මේකෙන් රෙකෝඩ් කරලා ප්‍රතිඵලයක් ලැබුණාට ඒක නෙමෙයි යාට වැදගත්. මේක වෙන්නේ කොහොමද කියලා මේක බලන්න ඕනේ ඉස්සෙල්ලා. මොකද මේක යාගේ තියෙනවා යාගේ මේ හැකියාවක් තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික. අනිත් වගේ තමයි විචක්ෂණශීලී හැකියාවේ නුක්ත කෙනාට බුදුරණවහන්සේ දෙන ධර්මයේ අන්න ඒ වගේ දෙයක්. ඒක උස්සේ ගලව හැම පැත්තෙම බලන්න. අපි මේක රෙකෝඩරෙන් රෙකෝඩ් වෙනවනේ එච්චරයි. එතන උතර කරා. අපි මේක රෙකෝඩරේ කියලා කිව්වට ලැබෙන ප්‍රතිඵලයෙන් රෙකෝඩරේ කියනවා මිස. අපි මේක දක්නවද රෙකෝඩ් වෙන්නේ හැටි. මේක වෙන සංසිද්ධිය. අපි මේකට රෙකෝඩරේ කියලා දාන්නේ ලේබල් එකක් විතරක් නෙමෙයිද? අපි නම විතරනේ මේක රෙකෝඩරේ කියලා දාන්නේ. රෙකෝඩරේ කියලා හරියට හම්බෙන්නේ රෙකෝඩරේ හරියටම හොයාගෙන ඉන්නවා. නැත්තම් අපි හැබැයි අත්දකින්නේ නැද්ද මේක රෙකෝඩරයක් කියලා. අපිට අපේ ලෝකෝණින් අත්දකිනවා. හැබැයි අපි බොරුවක් කියන්නේ. අපි මේක රෙකෝඩර් හැටි දකින්නේ නැහැ. අපිට මේකේ පේන්නේ ලැබිච්ච ප්‍රතිඵලයක් හැටියට එකක් විතරයි. ඔන්න ඔය වගේ තමයි ධර්මයේ අපට ඇහෙනකොට අපි මේකෙන් කිව්වට පස්සේ මේ දේවල් කියලා විග්‍රහ ටිකක් තියෙනවානේ. ඕක පස්සේ යනවා. හැබැයි මේ මොකද්ද මේ කිව්වේ කියන කාරණාවට යන්නේ. හරියට මේ රෙකෝඩරේ සිද්ධිය හෙව්වේ නැහැ. සිතීමේ කාරණේ තියෙන කම්මැලිකම වලද? කම්මැලිකම. ඒ කියන්නේ සිතන්නේ නැත්තේ ප්‍රධාන වශයෙන් කම්මැලිකම. දෙකම මේ තුනම එකට යන්නේ සිහියයි නුවණයි වීර්යය. ඔව්. මේ කම්මැලිකම තුනම එකට යන්නේ ඒකයි. මේ තුනම එකට යන්නේ හිතීමේ හැකියාවයි සිහියයි මේ වීර්යයයි. වීර්ය නැහැ කියන්නේ කම්මැලි. හිතන්නත් බෑ කියන්නේ. හිතන්නෙත් නෑ, වීර්යයත් නෑ, සිහියත් නෑ. ඔය තුනම ඉස්මතු වෙලා එනකොට තමයි කම්මැලිකමක්. එයාට ඇත්තටම කම්මැලිකමක් නෑ. දැන් සාමාන්‍යයෙන් හිතලා බලන්නකො හොඳටම ඉලෙක්ට්‍රොනික දන්න කෙනෙකුට එයාට ඒ වෙලෙන් මේක ගලවලා මේකේ සිස්ටම් එක මොකක්ද හොයාගත්ත එයා දන්නේ නැති දෙයක් නම් මේක. එයාට මේක හොයාගන්න ඕනේ.
මොකද්ද මේ කියන්නේ? හැබැයි යා ගැලෙවුවා කියලා මේක නැති වෙන්නේ යාපම. මොකද යාට හැකියාව තියෙනවා මේක ඒ විදිහටමයි හදා ගන්න පුළුවන්. ඒකයි යා බලන්නේ. දැන් ඇත්තට මේ අවදානේ ඉන්න අය පොල්ලමෙන් ගලව බලනවා. අන්න ඒ වගේ අපිට මේ ධර්මයේ එනකොට අපි මේක මොකද්ද මේ කියන්නේ? ඒක වැරදි කියන එක නෙමෙයි. මොකද්ද මේ කියන්නේ? වැරදි කියන එක වෙන එකක්. මොකද්ද මේ කියන්නේ? දැන් කියන දේ දන්නේ නැත්නම් අපි ඒ කියන දේ කරන්න යනවා. දැන් ඒක හොඳට මේ දවස්වල අර කතා කරපු පටිච්චසමුප්පාද විග්‍රහයේදී පටිච්චසමුප්පාදයේ කියන කාරණාවේ අංග අපට උත්තරයක් නැහැ. අපට ඕනේ තණ්හාට උත්තරයක්. රූප තණ්හා, අද තණ්හා ගන්න. දැන් අපි හරි වචන දෙකෙන් දන්න තණ්හා. හැබැයි මේකේ විග්‍රහය බලන්න කියම රූපෙට තණ්හා කියන්නේ නැහැ. සද්දෙට තණ්හා කියන්නේ නැහැ. ගන්ධෙට තණ්හා කියන්නේ නැහැ. අපි ඔකට සාධාරණීකරන රූපයට තණ්හා කිරීම කියලා අපි සාධාරණීකරගෙන අපි පුතඥ කෝණේ අපට තේරිච්ච කෝණේ බුදුරණවහන්සේව පාගල දාලා අපි ඉස්සරහට එනවා. රූපයට ආස කිරීම කියන. ඒ බුදුරණවහන්සේ එහෙම කියන්නේ නැහැ. සාස්ත්‍ව ගතිය නේද? සාස්ත්‍ව ගතිය. සංකත ගතියට එන්නම බෑ. ඒ ඇත්තටම එකට එන්න බැරි අවදානින් මේ කියන තාත්වික විග්‍රහයට යන්නේ නැහැ. දැන් රූපයට විග්‍රහයක් තියෙනවා. තණ්හාවට විග්‍රහයක් තියෙනවා. අපි රූප විග්‍රහය වෙනම දැනගන්නවා. තණ්හා විග්‍රහය වෙනම දැනගන්නවා. මේ දෙක සම්බන්ධ කළ විග්‍රහයක් තියෙනවා. මේ දෙක සම්බන්ධ කරාම මේ විග්‍රහය එන්නේ තණ්හාවට. එතකොට තණ්හාවට නෙන්නේ. රූපෙට නෙන්නේ. තණ්හාවට. අපි මේ ටික ඔහොම බලන්නේ නැහැ. අපට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ෂෝක් කරගෙන රූපෙට ආසක් තණ්හා කිරීම. රූප තණ්හා. රූප තණ්හාව. එතකොට තණ්හාව කියන නිර්වචනයයි රූප කියන්නේ. රූපයට තණ්හා කිරීම නෙමෙයි. අර කාම උපාදාන කිව්වා. කාම උපාදාන වගේ. කාමයට උපාදාන නෙමෙයි කාම උපාදාන. අපි යෝක ලේසි කරගන්නවා කාමයට බැඳෙනවා කියලා. අපි ලේසි කරගන්න රූපයට ආස කරනවා කියලා. ඒකේ සංකත ස්වરૂපයක් තියෙනවා ඒක අපිට අල්ලගන්න අපිට ඒ විදිහට හිතන්නේ නැති එක. ඒක තමයි. අර මේකම තමයි මේකේ මේ වෙන් වශයෙන් මේක දැන් මේක රෙකෝඩ් එකේ ප්‍රතිඵලය අපිට තියෙනවා නම් අපි මේක රෙකෝඩ් කරනවා හැරෙන්නේ මේක හොයන්නේ නැහැ. අපි මේක රෙකෝඩ් වෙන්නේ කොහොමද කියලා හොයනවා වගේ තමයි අපි මේ රූපේ වෙනම තණ්හා වෙන මේ රූප තණ්හාව කියන්නේ මොකද්ද මේකේ මේ භාෂාවකින් දුන්න විග්‍රහයක් තියෙනවානේ. මේක අපි හරියට ඒකත් අපට හිතන්න දෙයක් හම්බ වෙනවා. ආයෙ වෙන මොකුත් හොයන්න දෙයක් නැහැ. රූපය කියන්නේ රූපයට. තණ්හාව කියන්නේ තණ්හාවට. එතකොට රූප තණ්හාව කියන එකට රූපයට තණ්හාව කියන්නේ නැහැ කවදාවත්. ශබ්දයට තණ්හාව කියන්නේ නැහැ කවදාවත්. නමුත් මෙතන කියන්නේ රූප තණ්හාව. එතකොටම අපට අපේ තාත්වික භව තියෙන නිර්වචනය වැරදි. ඒතකොට අනිත්‍යං සංකතං පරිසම්පන්න ඔක්කොම එකට අපි නිර්වචනය එහෙම වැරදි. එතකොට ඒ නිර්වචනයේ වැරදි තැනදී අපට යෝනිසු මනසිකාරී උපදින විදිය, අපට ලැබිච්ච දේ තුළ ස්ථිරත්වයක්, භව්‍යත්වයක් නොලැබෙන විදිය, එතනම සක්කාය දිට්ඨිය කියන කාරණාවට පහරක් වදින විදිය. ඊ ඔක්කොම ටික ඉස්මතු වෙලා එනවා මේ එක කරුණකින්. හැම කරුණකින්ම ඔබ තියෙනවා. සමස්තයම තියෙනවා. දැන් ජරා මරණ වුණත් දැන් ඒත් තියෙනවා. අපිට පටන් ගන්නවා අපේ ගෝචර ජරා මරණ. හැබැයි ඒකේ සංකත ස්වરૂප ඉස්මතු වෙනකොට එතකොට අපේ පැත්තට පහරවදිනවා. ගොඩක් අපි ඇත්තටම සංයෝජනය කියන කාරණාව අත්දැකීමට නැතුව නිර්වුල් බවක් තියෙනවා. ඔන්න ඕක නැති ප්‍රශ්නේ ගොඩාක් තිබ්බා සක්කාය දිට්ඨිය. අපට ඕන නැති මට මගේ සක්කාය දිට්ඨිය දුරු කරන්න. ඔන්න ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම සක්කාය දිට්ඨිය කියන නිර්වචනය හරියට දැනගත්තොත් ඒ කාරණා ඔස්සේ හරිය එයාට යන්න පුළුවන් ඊට පස්සේ. නැත්නම් මගේ සක්කාය දිට්ඨිය නැති කරන්න ඕගාල දඟලනවා. ඒක අර උභාසයෙන් විතර කියන අර මේ තාත්වික ප්‍රායෝගික කියන කාරණේ මාර්ගයට හරි වැදගත් ඒක අපි අල්ලගන්නේ. ඕක නැති ඒකනේ ඉන්දිය ධර්ම බුදුරණන්සේ බලන්නේ. නැත්නම් ඔක්කොම එකක් කියන්න තිබ්බනේ. ඇයි එක එක්කෙනාට වෙන වෙන දේවල් කියන්නේ? එයාගේ තාත්වික ප්‍රායෝගික බවට කතා කරන්නේ. එතනින් එයා අල්ලගෙන යනවා. එතනින් අල්ල. ඒ කියන්නේ එයාගේ දැන් සත්‍ය, එයා පිහිටීම. එයාගේ තාත්වික බව එයාට හම්බ වෙනවා. ඔන්න ඕකට බුදුරණවහන්සේ වෙනස් දෙයක් දෙනවා. හැබැයි ශ්‍රද්ධාව තියෙන්නට ඕනේ. වෙනස් දෙයක් දෙන්නේ. ඒ කියන්නේ ඕකේ වැරද්ද ඉස්මතු කරලා පෙන්නන්නේ. හැබැයි මේක සත්‍යයක්. තාත්වික ප්‍රායෝගිකවම සත්‍යයක්. අපිට මේ අපේ මට්ටමේ ධානඵල සමාපatti ලැබුවට ඒ මට්ටම. දැන් අපි අටක පාරායන වගේම ගත්තොත් එහෙම ඒ අය අහන ප්‍රශ්න සහ එයාට දෙන උත්තර අපිට ගලපෙන්නේ. අපි ඒක වචනයෙන් විතරනේ අපි ගලපගන්නේ. ආකිෂඤ්ඤායතන ගැන විග්‍රහ කරනවා. ඉතින් එයාලගේ තාත්වික ප්‍රායෝගික බවට ඒක කතා කරන්නේ.
එයාගේ මට්ටමට. එයාගේ නුනත් වැඩි. එයාලගේ දැන් තාත්වික බව. කියන්නේ චුල්ලපන්ත රජවහරා කිව්වා. ඊළඟට මේ එයාගේ කෝණයත් එක්ක කාටද මේ හසිබාරද්වාජලට ගොවිතැන් කරන්නේ. ආලෝකට ඊට අදාළව. ඒකට එයාගේ තාත්වික බවට කතා කරනවා. අපිට තියෙන්නේ මේක වෙනම විෂයක් ඉගෙනගෙන ඔක්කොටම කවන්න තියෙන විෂයක් ඇටියට යන්නේ. ඉතින් අර එයාගේ තැනට අපිට බැහැ ගන්නත් බෑ. එතන ඉඳන් තේරුම් ගන්නත් බෑ. අර බාස් කිව්වා වගේ මේ ධාතු විභංගය දේශනා කරේ නෑ. ඔව්. අපිට ධාතු විභංගය කියන්නේ බුදුරණවහන්සේ පුක්කුසාද රාමුදෙන් ධර්මයක් කරා. දේශනා කරා. අපිට ඒක ධාතු විභංගයක් හැටියට අපි ඒක ලේබල් එක දාගෙන අපි ඒක ඉගෙන ගන්නවා. අපි බලන්නේ නැහැ මේ පුක්කුසාතිගේ අවබෝධයට කියු ධර්මයක් කියලා. එයාගේ තාත්වික ප්‍රායෝගික බවට කියපු විග්‍රහයක් කියලා බලන්නේ නැහැ. අපි බලන්නේ ස්ථිර ධාතු විස්තරයක්. අපිට ඒක තියෙනවා. ඒ සබතුවල ඉතින් අපිට බහින්න බෑ ඒක තමයි. හැම එකම දැන් හොඳම එකක් කරුවාන් දෙනින්ද කියන කතාව අපි පැටලව ගන්න එක මේ පංචවග්ගයේ සූත්‍රය. දැන් එතනදී ඒ වික්ෂුන් වහන්සේලාට දුන්න ක්‍රම එක අපි සම්පූර්ණයෙන් පැටලව ගන්නවා. අනන්ත ලක්ෂණ. බලන්නේ කොහොනේ දැන් හැම දේශනාවම මේ ගණනාවක හම්බුනේ ව්‍යංජනේ හරියට දැනගන්න ඕනේ. ව්‍යංජනේ වැරදුනා නම් ඊළඟට එතන සබාර සද්ධම්ම සම්මෝහ සූත්‍රය වලින් කතා කරේ. එතන පරියාය දැනගන්න ඕනේ. මේව වෙනස් වුණා නම් අපි මේ ඉගෙන ගන්න මොකක්ද ඉගෙන ගන්න කියලා එකක් නැහැ. අපි මේ සිද්ධාන්තයක් ඉගෙන ගන්නවා. ඒක තර්ක විතරයි. දැන් පරියාය දන්නේ නැතුනොත් ඒ පරියාය විග්‍රහ කරපු සිදුවීම අපි මේ තව එකක වෙන විදිහට විග්‍රහ කරලා තියෙද අපිට මේ ගැලපෙන්නේ අපි ගලපන්න නේ. හැබැයි අර පරියායේ කවුද කෙනා කාටද කිව්වේ යාගේ ස්වභාවය මොකද්ද මේ අවස්ථාව මොන විදිහට හිතුවේ මේකටනේ මේ කරුණ කිව්වේ ඕකටයි ඒ දහම් පරියාය. අපි ඒක වෙන තැනකටත් දාගන්නවා. ඒක තමයි මේක හරියම වැදගත් මම ඒකනේ කිව්වේ ලයිස්ට් එක හදන්න කියලා සාරාංශයක. දැන් අර මේ මොකද්ද අපි අර මානුෂනේ දෙන මායිති කියලා ඒ කොටස කියාගෙන ගිහලා බුදුරජාණන් ධර්ම ප්‍රතික්‍රියා කරන දිනට වහන්සේ අන්තිම කැලිත් එක. ඒක අතාරිනවනේ. අත්තන් ගන්නන්නේ. නෑ. මා ආකාර පරිත්‍යාගයේ මා දිටි නිචාන කර. ඒ ඉතින් අතහැරෙන්න මත චෝක්නේ. කියන්නේ මේ දෙක හිතන්නේ. ඇයි මේ දෙක හිතුවොත් මේ දෙකක් දැම්මොත් එහෙම අපි හිතන එකක්වත් ගැලපෙන්න දෙන්නේ නෑ. මට හිතන එක හරි කියලා. මට හිතන එක හරි කියලා ගන්න කියලානේ කියන්නේ හැමෝටම මේක. ඔයාගේ කල්පනාවට එනවා නම් ඒක හරි කියලා ගන්න. අර පොතේ තිබිය ඔක්කොම ටික අයින් කරලා දාන්න. උන්වහන්සේ ඒක කියලා තියෙනවා. ඇත්තටම බුදුරණවහන්සේ කියපු කාරණාවේ එක හරිය කරුණක් අඩු කරොත් අපිට මේ ධර්මයේ ඒ පරියායක බලනකොට අපිට කවදාවත් ධර්මي ගන්න බෑ. දැන් කාලාම සූත්‍රයේ පරියාය ගත්තොත් පරියාය ඔක්කොම ගන්න ඕනේ. කැලක් අරන් හරියන්නේ. කජ්ජනීය සූත්‍රයක කජ්ජනෝනේ පරියායම් ගන්න ඕනේ. මොකද මේ පරියාය පැහැදිලි කර යම් විදිහකට. අපි ඒකේ කැලලකුයි මහානිදාන සූත්‍ර කැලලකුයි තව ඒකේ කැලලකුයි මේවා ටික කවලම් කරගත්තොත් ඉවරට ඉවර. සිද්ධාන්ත ඉගෙන ගන්නකොට තමයි ඒක වෙන්නේ. සූත්‍ර විදිහටත් බෑ, පටිච්ච සමුප්පාදය පංච උපාදානස්කන්ධය මේ විදිහටත් බෑ. මොන ක්‍රමයකටවත් ඒවා අපිට ඒක හරි වැදගත් උපහන්සේගේ මේ උපමාව සිල්පාදේ නගින උපමාව ඒකට හොඳටම ගැලපෙනවා. අපි එක පාරවලින් කියන්නේ නිමිති වෙනස්. නිමිති වෙනස් යන්නේ එකපාර. මේ එකම විදියට යන්නේ නිමිත්ත විතරයි වෙනස්. අපිට ගස් ගල් මේ මාස් ගල වල තිබුණා කියලා අපිට නිමිති වෙනස් වෙන පාරවලින් කියලා දන්නවනේ. හැබැයි ඔක්කොම යන්නේ සිරිපා. දැන් අපි ගන්නේ ඔක්කොම එක නිමිත්තක් කරන්නේ. එක නිමිත්තක් කරන්නේ. 69යි රත්නපුරේ ඔක්කොම ඉතින්. ඒක තමයි අවබෝධයේ ගොඩනගෙන ස්වરૂපය නේද? ඇත්තටම දැන් ඔක්කොම ව්‍යක්තයි කියලා කියන්නේ. ධර්ම කතිකයි ව්‍යක්තයි ඒ කියන්නේ ඒකේනා ඒ කෝණේ ඔස්සේ යාට විග්‍රහ කරන්න පුළුවන්. එයා කවදාවත් සිරිපාදේ නගිනකොට පලාබද්දල පාර විග්‍රහය 60 පාරට කරන්නේ නැහැ. 60 පාර විග්‍රහය රත්න පාරට කරන්නේ නැහැ.
ඒ පාර වෙන වෙනම කතා කරනවා. අන්න ඒ වගේ ධාතු විතරයි. ආයතන විදියට. ස්කන්ධ විදියට. මේවා එකක් කවරම් කරලා කතා කරන්නේ. හැබැයි මොන පරියායනොත් ඊතර වෙන්න තමයි. ඊතර වෙමයි තියෙන්නේ. මොන පරියායන ගත්තා ඊතර වෙන්න තමයි ඉන්නේ. එහෙම වුණා කියලා ඒව එකට කලවම් වෙන්න බෑ. බෑ. දැන් බලන්නකෝ අපි කතා කරේ ධාතු සංයුත්තේ කොච්චර ලස්සන කරුණු ටිකක් තියෙනවද සාමාන්‍යයෙන් මේ කියන්නේ දැන් අර නෝචලාභනානත් කියලා අනිත් පැත්ත කතා කරන්නේ. දැන් අනිත් පැත්ත කතා කරන එක අපි හොඳට බැලුවොත් අපි ගොඩක් කරලා අනිත් පැත්තත් එක තමයි හිතන්නේ. අනිත් පැත්ත වෙන්නේ නැහැ බුදුරණවහන්සේ වෙන්නේ නැහැ කිව්ව එක අපි කරන්නේ. දැන් අපි වේදනාව ලැබුණාට පස්සේ ස්පර්ශ කියන්නේ. ඒ කියන්නේ අපි අනිත් පැත්තට හොයන්න යනවා. ඉතින් හොයනකොට ලැබෙන්න බෑනේ. විමර්ශනයක් දැන් අපිට ලැබෙනවානේ. දැන් අපි වේදනාව ගැන හොයනකොට අපිට ස්පර්ශය කියලා ලැබෙනවා. ඉතින් මේ වේදනාවෙන් ස්පර්ශය ලැබුණේ. ඊට අනිත් පැත්තට බුදුරණවහන්සේ වැරදි කියලාම පෙන්නලා අපර අනිත් පැත්තට. ඒ කියන්නේ අපේ ඉන්න කෝණේ නේද? කෝණේ. අපි ඉන්න තැන. ඒකේ පැහැදිලිව මෙන්න මෙතන තමයි ඉන්නේ. වෙන්නේ මෙහෙම ඇත්තටම නමුත් අපිට යන්නේ නුවණින් විමසීම සඳහා හරි. නුවණින් විමසීම හරි. නුවණින් විමසද්දී ලැබෙන්න බෑනේ. මෙතන තියෙන ලැබෙනවනේ. පහුවෙච්ච එක ලැබෙන්නේ කොහොමද? පහුවෙච්ච එක ලැබෙනවා කියලා කියන්නේ මේ වේදනාවෙන් ස්පර්ශ ලැබුණා කියන එක. ලැබුණා නම් ලැබෙන්න බෑ. අපට කරන්නේ අපි හිතනකොට ලැබෙනවා. ඔන්න දැන් වේදනාවේ හේතු හොයනවා. හේතු වෙනකොට ඔන්න ස්පර්ශය කියලා ලැබෙනවා. ඉතින් ලැබුණා නම් ස්පර්ශය කියලා වේදනාවට පස්සේ ස්පර්ශය ලැබුණේද? බුදුරණවහන්සේ වෙන්නේ නැහැ කිව්ව එක අනිත් පැත්තට එනවා. ඊට පස්සේ ආයතන. ඔව්. ඊට පස්සේ ආයතන. ඔහොම ගිහලා අපට ඔක්කොම ටික හම්බ වෙනවා. හම්බෙලා බලනකොට වේදනාවෙන් පටන් අර අපට දැන් ලැබි ඔක්කොම කියලා. නෝ වේදන. ඒ කියන්නේ අනිත් පැත්ත වෙන්නේ නැහැ කිව්ව එක අපට අනිත් පැත්ත වෙනවා. හැබැයි හිතනකොට හිතන්න තියෙනවා. හිතනකොට ලැබෙන්න බෑ. හිතනකොට ලැබෙන්නේ. ලැබෙන එකයි හිතන එකයි දෙක. සතර සතිපට්ඨාන ස්කන්ධ එහෙම නේද වෙන්නේ දැන්. දැන් සාමාන්‍ය අපිට කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන දැන් ආනාපානසතිය වඩද්දි එදීගෙන යන්නේ මේ විදිහටනේ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. හැබැයි අපි ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය අපි ක්‍රියාත්මක වෙනකොට ධර්මයන් කියන්නේ පටන් ගන්නවා. ධර්මයන්ට ඇලීම නිසානේ කය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි බුදුන් බලන්නේ කියන්නේ අපිට පේන තැන ඉඳන්නේ. අනිත් පැත්තටනේ. මේ කයනේ අපිට මුලින්ම අහුවෙන්නේ. කය ගැන බලාගෙන ඉන්නකොට වේදනාව ඉස්මතු වෙනවා. ඊට පස්සේ වේදනාව බලනකොට සිත ඉස්මතු වෙනවා. ඒකට ධර්ම ඉස්මතු වෙනවා. දැන් අපි බුදුහාමුදුරුවෝ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ යට ඉඳන් උඩට. හැබැයි යථාර්ථයේ එන්නේ ධර්මයෙන් ඉඳන් පටන් ගන්නවා. ඔය එක අපි එක සංකල්පයකින්නේ දාන්නේ. මම එක දේශනාවක් කාරණාව කිහිපයක මම පැහැදිලි කරා. ඇත්තටම අපිට වේදනාව හම්බ වෙනවද මුලින්? ඇත්තටම සිත හම්බ වෙනවද? දැන් හොඳට හිතලා බැලුවොත් දැන් උන් අපි රාගී සිතක් කියලා ගත්තා. අපි මෙන්න. රාගී සිතක් කියන්නේ කොහොමකටද? දැන් අපි දැනගන්නවා රාගී සිතක් කියනකොට රාගියට හේතුව සුබ නිමිත්තයි අයනසු මානසිකාරයයි. එතකොට රාගී හිතට හේතුව ඕක. දැන් අපට මේ හේතු ටිකත් එක්ක රාගී හිත කියන එක ප්‍රත්‍යක්ෂව හම්බෙන්නේ නැහැ. අපට හම්බෙන්නේ මේ හේතුව කියන මේ හිතනවා කියන එක නේ. අයනසු මානසිකාරය කියන එක විතර මිසක් අපට පටිගෙන් සුබ නිමිත්තයි අයනසු මානසිකාරය හේතුව මිසක් ඵලය නෙමෙයි. ඒකත් අපි රාග හිත කියලා දාන්නේ මේ හිතන එකටනේ. අයෝනිසෝ මනසිකාරය කියලා මේ හේතුවට දාන්නේ. කෝ රාග හිත. ඉතින් රාග හිත කම් වෙන දෙයක් නැහැ. අපි සරාග හිත පජානාති කියලා ඔහේ කියනවා. නමුත් රාග හිත කියන්නේ හේතුවක් තියෙනවා. ඒ හේතුව මෙන්න මේ කරුණු. ඒකෙන් තමයි රාග හිත කියන ඵලෙ එන්නේ. එතකොට දැන් අපට හම්බෙන්නේ හිතද හිතන එකද? ඉතින් රාග හිතක් හම්බෙන්නේ. දැන් නීවරණ හම්බෙන්නේ නැහැ කියන එක නම් මේ ළඟදී කරපු දේශනා ඔක්කොගෙම හම්බෙනවනේ. නීවරණ කිසිසේත් හම්බෙන්නේ නැහැ මේ ධර්මයන් හැටියට. ප්‍රත්‍යක්ෂය තියෙන්නේ කය. ප්‍රායෝගිකත්වයේ තියෙන්නේ කය. කය කියන කාරණාව ප්‍රායෝගිකයි. ඒක හිතන්න දෙයක් නැහැ. අන්න එතන ඔස්සේ තමයි සත්‍ය දකින්න තියෙන්නේ. ඒක ඔස්සේ සත්‍ය දකින්නකොට තමයි ඊළඟට කය නැතුව වේදනාව ප්‍රකට වෙනවා. ඒ කය ප්‍රකට වෙන්නේ නැත්තේ. කයෙහි සත්‍ය දකින්නකොට ඒ කොහොනේදී කය අනිශ්චිතෝච විහෙර තියෙනවා. කයෙන් හුස්ම ගනිමින් හිටියට කය කියන කාරණා පිළිබඳ තියෙන සම්පූර්ණයෙන් අනවබෝධ ඉවරයි. ඒ කියන්නේ අපටනේ හුස්ම ගන්නවා දැන් මම හුස්ම ගන්න අපි දැන් අර අතනදී බලන රාගේ හිතන් රාගේ එන්නේ නැහැ කියන්නේ.
ද්වේෂය හිතන්න ද්වේෂයෙන් නැහැ කියන්නේ. දැන් එතකොට ලෝකීය පැත්තත් එක්කනේ රාගය ද්වේෂය කියන්නේ. නමුත් එයා හිතන්න එයාට එන්නේ. හිතන්න දෙන්නේ. මානසිකාර කරද්දී එන්නේ. එතකොට එහෙම එන්නේ නැති වෙන්නේ එහෙනම් එයාගේ කෝණේ වෙනසක්. එතකොට දැන් අර නිමිති ටික ඔක්කොම තියෙනවා. නමුත් හිතද්දීම එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ කියන්නේ එන්නේ යෙදෙන්නේ. ඒ කියන්නේ එහෙම එකක් ප්‍රකට නැහැ. හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි කයට ඊළඟට අවධානය යොමු කරනකොට කය කියන එකක් නෙමෙයි ප්‍රකට වේදනාව. කයක් කියන කාරණාවට අවධානය යොමු කරා දැන් අපි පිටින්නේ බලන්නේ හුස්ම ගන්නවා කියන එක බලන්නේ පිට වෛද්‍ය විද්‍යාවත් එක්ක. අතේ ක්‍රියාකාරීත්වය කියලා බලන්නේ අපි පිට වෛද්‍ය විද්‍යාවත් එක්ක. ඇඟේ ක්‍රියාකාරීත්වය කියලා බලන්නේ පිට වෛද්‍ය විද්‍යාවත් එක්ක. එතකොට අපි දැන් පිටින් සංසන්දනය කරන්නේ. තමාගේ ප්‍රත්‍යක්ෂයෙන් සංසන්දනය කරනකොට තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නේ කය නෙමෙයිලට වේදනාව. කයක් කියන ප්‍රත්‍යක්ෂ නෙමෙයි දෙන්නේ විදීමක් කියන ප්‍රත්‍යක්ෂ. කයක් ප්‍රත්‍යක්ෂ වෙන්නේ. කය මනින්නේ අර තව කෙනෙකුගේ මිම්මක් එක්ක. වෛද්‍ය විද්‍යාව මිම්මත් එක්ක මේ කය මේකට කියනවා අත. මේ හුස්ම ගන්නවා කියලා මේකට කියනවා. ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ තව කෙනෙකුගේ මිම්මත්. හැබැයි ආර්ය ප්‍රත්‍යක්ෂයට යමුනහම එයාට ප්‍රකටලා පේන්නේ වේදනාව විඳිනවා. විඳින එකයි ප්‍රකට වෙන්නේ. ඊළඟට විදීමත් ප්‍රකටත් ඉක්මනවා හිත ප්‍රකට වෙනකොට. එයාට හිත හැරෙන්න වෙන මොකුත් ප්‍රකට නෑ. ඒක විඥාවෙන් තමයි දැනෙන්නේ නේද? ප්‍රඥාවට දැනෙන්නේ ප්‍රඥානේ කෝණේ. තාම මේක ඊතර වෙලා නැහැනේ. ඊතරලා නැති නිසා ප්‍රඥාවට දකින්න. දැනෙනවා දැනගැනීම පජානාති බව තියෙනවා. දැන් බලන්නකො සේක කෙනෙකුගේ ජීවිත පැවැත්ම කියනකොට සේක කෙනෙක් ලෝකේ ජීවත් වෙද්දී අනිත්‍ය කෝණයට තියෙනවානේ. දැන් බලන්න අපට කොච්චර අනිත්‍ය කෝණේ කියනවා මම ළඟදී කරපු සාකච්ඡාවේ පැහැදිලි කරා අනිත්‍ය අනාත්ම හම්බෙන්න ඕන කියලා. එතකොට අනිත්‍ය කියන කෝණේදී අනාත්මත් මේවා නැති වෙලාවක් නේ. නැතිවීමක් කතා වෙන්නේ නැහැ නේද සතපන්න කෙනා. නමුත් ලෝකයේ පැවැත්මක් එක්ක ඉන්නවා. ලෝකයේ පැවැත්මක් එක්ක වාසය කරනවා. එතකොට එහෙනම් දැන් අපට පරස්පර විරෝධී අපි දකින කෝණයත් එක්ක ගත්තොත් එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවෙන් කොහොමද ලෝකය අල්ලගන්නේ? දෙකක් නෙමෙයි. අල්ලගෙන ඉන්න බෑනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කෝණය. ඒ දෙකම තියෙනවා. අන්න ඒකයි මේ වෙනස කියන්නේ. මෙන්න මේක අපට අල්ලගන්න අමාරුයි. එතකොට දැන් එයාට තියෙන කෝණය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. කෝණයෙන් ලෝකයම. පුත්තජනයට ඒ කෝණේ නෑ. පුත්තජනයට මේ කෝණේ තියෙන නිත්‍ය සපාත්ම සංඥා. එතකොට අර ඒක සාස්ත්‍රයක් තියෙනවා. දැන් කයට හිත යොමු කරනකොට කයක් කියලා ප්‍රකටත්වයක් නෑ. තමන්ට ප්‍රකටත්වයක් නෑ. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ තාත්වික භාවය යන්නේ ඒකනේ. තාත්වික ප්‍රායෝගික භාවය කය නෑ. වේදනාව තියෙන්නේ. වේදනාව එක්ක වෙනකොට තාත්වික ප්‍රායෝගික භාවයේ වේදනාව නෑ හිත තියෙන්නේ. හිත එක්ක වෙනකොට තාත්වික ප්‍රායෝගික භාවයේ තියෙන ධර්මය. හැබැයි ධර්මයන් විතරයි. දැන් අතන පෙන්නන්නේ අපි ධර්මයක් හිතලා බලෙන් දාගන්න එකනේ. මේක මේකයි කියලා බලෙන් ආරෝපණය කරගන්න. නීවරණ කියලා අපි දාගන්නවා. ඇත්තරම ගත්තොත් නීවරණ ධර්මයන් හැටියට හම්බෙන එක නෙමෙයි. අපට හම්බෙන්නේ. අපට හම්බෙන්නේ නීවරණයන් කියලා අපි හිතාගත්ත එක. දැන් බලන්නකො. හිතේ චිත්තානුපස්සනාවේ තියෙනවා රාගයයි දේශයයි. ධම්මානුපස්සනාවේ තියෙනවා රාගයයි දේශයයි. ව්‍යාපාදේ. පංචපාසාන්දි උදේවයි වේදනානුපස්සනාවේ උදේවයි තියෙනවා ධම්මානුපස්සනාවේ වේදනාව. වේදනානුපස්සනාව වෙනම තියෙනවා වේදනාව. ඇයි මේ එකම කාරණා තැන් වල දාලා දෙන්නේ? ප්‍රධාන වෙන්නේ එතකොට වේදනාව නෙමෙයි අනුපස්සනාවනේ. ඒ කොටසනේ ප්‍රධාන වෙන්නේ. වේදනාවක් හැටියට වේදනානුපස්සනාවේ තියෙනවා. වේදනාව ධර්මයක් හැටියට ධම්මානුපස්සනාවේ තියෙනවා. සරාගී සිත ධර්මයක් හැටියට ධම්මානුපස්සනාවේ තියෙනවා. සරාගී සිත චිත්තයක් හැටියට චිත්තානුපස්සනාවේ තියෙනවා. ඊළඟ තවත් අපි කායනුපස්සනාවට ගත්තොත් එහෙනම් කායනුපස්සනාවේ අසුබේ වඩනකොට ඒත් රාගය දුරු වෙන එකක් තියෙනවා. එතකොට එතන වෙනම එකක් තියෙනවා. දැන් අපිට මේ ඔක්කොම අපි අර මේ ඒ විදිහ බලන්නේ නැතුව අපි මේ එක විග්‍රහයකට යන්න යනවානේ. ඔක්කොම සමාන කියලා. ඔක්කොම සමාන කරන්නේ. ඔන්නෝකයි තියෙන ප්‍රශ්නේ. අපි මේ වෙන වශයෙන් බලන්නේ. එහෙනම් අපට දැම්මම අපිට හරියට හම්බෙනවනේ. අපට වේදනාව ශේක මාර්ගයේ දෙආකාරයකට හම්බෙන්න තියෙනවා. එකක් වේදනානුපස්සනාවක් හැටියට. අනික ධම්මානුපස්සනාවේ පංචපාස්කන්ධ හැටියට. ඒ කියන්නේ ශේක දර්ශනයේත් එක්ක. වේදනාවක් හැටියට හම්බවීමක් තියෙනවා. වේදනාව ධර්මයක් හැටියට හම්බවීමක් තියෙනවා. රාගී සිතක් හැටියට හම්බවීමක් තියෙනවා. රාගී ධර්මයක් හැටියට හම්බවීමක් තියෙනවා.
එතකොට මේ දෙක දැන් අපිට මේවා දෙකක් හැටියට එහෙම එන්නේ නැහැ. අපිට ඔය දෙකක් හැටියට හිතෙන්නේ නැහැ. දැන් තමයි මේ දෙවතාව කියලා තියෙන්නේ. දෙවතාවක් කියලා තියෙන්නේ. අනුපස්සනා දෙකක. අනුපස්සනාවයි ප්‍රධාන වෙන්නේ. විග්‍රහය නෙමෙයි අනුපස්සන. මම අර හැම එකම කිව්වේ මේ විශේෂණ පදේ කරලා දාපු කාරණාව අපි එක කරනවා. අපි යන ප්‍රධාන කාරණාවට තමයි යන්නේ. චිත්තානුපස්සන, ධම්මානුපස්සන. අනුපස්සන. ඒකයි බලන්න ඕනේ. අපි විග්‍රහයත් එක්ක නයි බලන්න යන්නේ. ඉතින් එහෙම බලව ධම්මානුපස්සනාවේ පංච වේදනානුපස්සනාව වේදනාව දකින්නවා කියන තැන ඒකයි වේදනානුපස්සනාව. ඇයි බුදුරණවහන්සේ වෙන් කරන්නේ? එකක් ඇතිනේ. ආයි වේදනානුපස්සනාවක් ඕනේ නැහැ. චිත්තානුපස්සනාවක් ඕනේ නැහැ. චිත්තානුපස්සනාව තියෙන ටික ධම්මානුපස්සනාවේ තියෙනවා. ඇයි චිත්තානුපස්සනාවක් දැන් දෙකක් ඕනේ නැහැ. ඒක තමයි ඇත්තටම මේක කියලා තියෙන දේ අපි මේ ග්‍රහණය කරගන්න ක්‍රමයනේ. ක්‍රමයේ වැරද්ද තියෙන අන්න ඒකයි. ඒ කියන්නේ ඇත්තටම අපි මේ ඉගෙන ගන්නකොට අපි බුදුරණවහන්සේ කියපු ඒක ඒ විදිහටම හොයනවා කියන එකට වඩා අපි මේ ඉගෙනගත්ත දැනුම එක්ක දාන් අඳිනවා වගේ මේ ප්‍රහෙලිකා උසදනවා වගේ මේ ගැළපීමක් කරන්නේ. සුද්ධාවස බ්‍රහ්ම ලෝකේ අනාගාමී තුමා ඉන්නවා. දැන් උන්වහන්සේලා රාගය, දේශය ප්‍රහාණය කරලානේ. ඒක උන්වහන්සේලාට ඔය කියන ස්වභාවය නෙමෙයි. ධම්මානුපස්සනාවේ නේද රාගය අහුවෙන්නේ. නෑ උන්වහන්සේලාට අහුවෙන්නේම නෑනේ. දැන් ප්‍රායෝගික අර අපි කියන්නේ දැන් සාමාන්‍ය අපිට හැන රාගේ ඒක උන්වහන්සේලා ඒක දන්නේ දකින්නේ ධර්මයක් හැටියට. ඔව් එතන නෑ ඒතන රාගය හම්බෙන්නේ ඇත්තටම සද්ද මේ කවුද? සකදාගම් කෙනාට. මොකද රාගය කිසි විදිහකින් අනාගමිකයන්ට හම්බෙන්නේ නෑ. රාගයේ ස්වභාවය උන්වහන්සේ දන්නවනේ. දැන් සුද්ධාස බ්‍රහ්මලෝක කියන්නේ. නෑ රාගයේ ස්වභාවයවත් දන්නේ නෑ. මොකද හේතුව ඒ ස්වභාවයක් හැටියටවත් රාගය ප්‍රකට වෙන්නේ නෑ. රාගයේ ස්වභාවයක් හැටියට ප්‍රකට වෙන්නේ අනාගාමී කියන්නේ සකදාගාමී කෙනාට අන්න මේක රාගය මේක ස්වභාවයක්. අන්න එතකොට තමයි යා ඒක දැකලා අන්න නිවන අනුපස්සනාවේ තියෙන්නේ. අවසානික කියනවා ආයතින් අනුප්පාදෝ හොති. එතකොට ව්‍යාපාදයේ දැකනම් ආයෙ නැවත කවදාවත් හටගන්නේ. ඒ කියන්නේ මොකද්ද? සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං. එතකොට එතන ආධ්‍යාත්මික කාමච්ඡන්දය කියලා හම්බ වෙනවා. අසන්තං වා කියලා හම්බ වෙනවා. එතකොට ආයි නැති අවස්ථාවක් නෙමෙයි. දැන් අපට ඔකදී අවස්ථා දෙකක් යනවානේ. ඒ කියන්නේ තියෙන වෙලේ නැති වෙලේ කියලා. තියෙන වෙලේ නැති වෙලේ නෙමෙයි දැනගැනීම පජානාති කියන වචනේ දෙන්නේ. විජානාති නෙමෙයි දැන් අපි රාගය කියලා අපට හම්බ වෙන්නේ විජානාති කියන විඥාණයට හම්බ වෙන්නේ. අතන හම්බෙන්නේ ප්‍රඥාව. එතකොට ප්‍රඥාවට රාගය කියලා පජානාති වෙනවා. පජානාති වෙනකොට රාගය ප්‍රඥාවෙන් දකින කොහෙද රාගයක් තියෙන්නේ? අන්න අසන්තං වා වෙනවා. නැති බව හම්බ වෙනවා. හැබැයි මේ නැති බව ඇති බව දෙකම හම්බුනේ ආධ්‍යාත්මික. ඊළඟ විග්‍රහය ආධ්‍යාත්මික කතාව අතහැරලා පෙන්නනවා. යතහාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස උප්පාද හොයි සංචපජාන. දැන් මුලින් ආධ්‍යාත්මං කියලා කතා කරා. ඊට පස්සේ යතහාච අනුප්පන්නස්ස කියලා කතා කරනවා ආධ්‍යාත්මික වචනයක් නැහැ. හැබැයි දැන් කලින් තියනවා කියලානේ. දැන් මෙතන නූපන්නේක උපදිනවා කියලා. දැන් සම්පූර්ණයෙන් දැක්මම කතා කරනවා. නූපන් සංයෝජනේ උපදින. දැන් එහෙනම් ඒක ප්‍රත්‍යක්ෂයෙන් ඉපදීමක්. ඒ කියන්නේ මොකද්ද ප්‍රත්‍යක්ෂයෙන් ඉපදෙන්නේ? කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ එතකොට ඒ කාරණාවන් කාමච්ඡන්ද නැති කෙනෙකුට හම්බෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් උපදිනවා කාමච්ඡන්දේ ධර්මයක් හැටියට. ඊළඟට යතහාච උපන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හොත. උපන් කාමච්ඡන්ද දැන් එතන ආධ්‍යාත්මික වචනිකුත් නැහැ. ඊළඟට යතහාච පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හොයි තංච පජානාති. සම්පූර්ණයෙන්ම කාමච්ඡන්දේ නැවත උපදින්නේ නැහැ කියලා අන්න ඒක දැනගන්න. එතකොට එයාගේ කාමච්ඡන්ද කියන නීවරණේ සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. මේ සංයෝජනේ ප්‍රහාණය වෙනවා. එතකොට හැබැයි දැන් මේක මේ විදිහට දකිනවා සකදාගාමී වෙනකන් කෙනෙකුට රාගයේ ගොරෝසු මට්ටමක් නේද තියෙන්නේ. නමුත් සකදාගාමී කෙනා හොත අනාගාමී මාර්ගයත් එක්ක එයාට හම්බෙන්නේ රාගයයි ද්වේෂයයි එක්ක මෙන්න මේ කාරණා නිස්සබහයි. ඒ කාරණා නොවේදී. එතකන් දැන් අපි ගත්තොත් සුභාතේරණී කියන්නේ රාගය මොකක්ද දන්නේ නැහැ කියලා. ප්‍රත්‍යක්ෂේනේ. ඇත්තටම මොකද රාගය මොකක්ද දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? දැනගන්න ඉතින් රාගයයි නැති එක දෙකක් මනින්න තියෙනෝනේ. එකක් තියෙන්නේ දැන් නැති බව හම්බෙලත් නැහැ ඇති බව හම්බෙලත් නැහැ. ඉක්මනලා. ඉතින් නැත්තේ තිබ්බකෙන්නේ. නැත්තේ තිබ්බකෙන් නම් තිබ්බේක මනින්න පුළුවන්. එතකොට මේ දෙකම ඉක්මනලා. අන්න නිවුණා. එතකොට සුභාතේරණියට අවංකවම කියන මම රාගය මොකක්ද දන්නේ? ඒ කියන්නේ කී දෙන්නේ. රාගය දුරු වීමත්. එතකොට රාගය කියන කාරණාව නිවැරදිවම හම්බෙන්නේ
හරියටම හම්බ වෙන්නේ අනාගාමී මාර්ගයත්. මොකද එයා තමයි සම්පූර්ණයෙන් රාගය ඊළඟට ප්‍රහාණය කරන්නේ. يعني කාම රාගය. රාගය කියන එක නෙමෙයි කාම රාගය. රාගය කියන එක ඉතින් අරහත් මාර්ගයත් එක්කනේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ රූප රාගත් එක්ක. රූප රාගත් එක්කනේ. ඒකෙන් තමයි සුදාචන කියන කොහොමද හම්බෙන්නේ? අනාගාමී කෙනාට අනාගාමීට හම්බෙන්නේ නැහැ. නෑ. හම්බෙන්නේ සකදාගාමී මාර්ගය. සීක කෙනාට කොහොමද හම්බෙන්නේ? මුල් අනාගාමී මාර්ගයේ සෝතපන්න කෙනා යම් මට්ටමකට හම්බෙන්නේ හොඳටම හම්බෙන්නේ අනාගාමී මාර්ගය. මොකද එයා තමයි කාමරාග පටිගත් එක්ක දඟලන්නේ. පුතජනයාට ප්‍රඥාව නැති නිසා. සුදාචනයට හම්බෙන්නේ දැනුම නැහැ කියන එක. ප්‍රඥාවනේ. ප්‍රඥාවෙන් දන්නේ නැහැ ඒ කියන්නේ ප්‍රඥාවට හම්බෙන්නේ විඥාණයෙන් දැනගන්නවා. විඥාණයෙන් දැනගන්නවා. ඒක විඥාණයේ මායාවෙන් දැනගන්න එකයි. අතන හම්බෙන්නේ ප්‍රඥාව. ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නේ ඒක. ප්‍රඥාව. අතන හම්බෙන්නේ විඥාණය මාය. ඒ කියන්නේ දැන් අපි මම ඉස්සෙල්ලා කතා කරේ දැන් රාගය කියන කාරණාව තියෙන කරුණු දෙකක් මත. පටික සුබ නිමිත්තයි ආයෝනිසමනසිකාරය. ওই දෙක තමයි රාගයට හේතුව. ඒතකොට රාගයට හේතුවනේ උක. අපි කොච්චර කල්පනා කරත් අපි හේතුවට යනවා මිසක් අපි කෝ ඵලයට යනවා. අපි රාගය මොකද්ද කියලා හොයන්න යනකොට අපි වෙන කෙනෙක් ගැන හෝ තමන් හිතන එක ගැන හැරෙන්න අපට රාගය හොයාගන්න පුළුවන්. ඒ නිර්වචනයෙන් දෙන්න බෑ නේද? නිර්වචන ප්‍රත්‍යක්ෂයක් තියෙනවනේ. ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. හැබැයි ප්‍රත්‍යක්ෂය අපිට හොඳට හිතලා බැලුවොත් අපි හිතන එකත් එක්ක නෙමෙයි. මොකද්ද? ඔව් හිතන එකත් එක්ක අපිට හිතනවා කියන කාරණාවෙන් තොරව ප්‍රත්‍යක්ෂ දාන්න බෑනේ. එහෙම එකක් නැහැ. ඉතින් හිතනවා කියන කාරණාවටමයි ආයෝනිසමනසිකාරය කියන්නේ. නිර්වචනයක් එක්ක නෙවෙයි තියෙන්නේ. මේ අනාගාමී මාර්ගයේදී රාගයෙන් නිර්වචනයක් දාකට තියෙන නිර්වචනයක් එක්කනේ. අපට තියෙන විඥානය දැන ගැනීමක් එක්කනේ. දැනගැනීමක් එක්ක නිර්වචනයක්. අතන තියෙන නිර්වචනයක් හැටියට නෙමෙයි. එතන තියෙන ප්‍රත්‍යක්ෂයෙන් ඒකට බැහැගන්නේ. අන්න බැහැ නොගන්න ගතිය එන්නේ එතනදී. ඒකයි අර මේ චිත්තානපස්සන ධම්මානපස්සන මේ කරුණු හතර වෙන් වශයෙන්ම හතරක් පැහැදිලි කරන්නේ. කරුණු හතරන්නේ. තියනවා කියන එකට දෙකයි, නැහැ කියන එකට දෙකයි. තියනවා කියන එකේ දෙකේ පළවෙනි එක කියනවා ආධ්‍යාත්මයේ තියනවා කියලා දැනගන්න. නැහැ කියන එකේ පළවෙනි එක කියනවා ආධ්‍යාත්මික නැහැ කියලා දැනගන්න. ඊළඟට තියනවා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි හම්බ වෙනවා කියන කාරණා උපන්නා වූ නූපන් දේ උපදිනවා කියලා දැනගන්න. එතකොට එතන ක්‍රියාවක් කියලා ඉවර හේතුයි ඵලය දෙකම හම්බ වෙනවා කියලා. අතන හම්බෙලා තියෙනවා රාගය කියන කාරණාව. මෙතන හේතුයි ඵලය දෙකම හම්බ වෙනවා. ඊළඟට හේතුයි ඵලය දෙකම නැති බව. උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය වුණා. කාමච්ඡන්දේ ප්‍රහාණය නෙමෙයි කියන්නේ. උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය. අපට ඔක ඇහෙද්දී අපට මතක් වෙන්නේ කාමච්ඡන්දේ දුරු වුණා කියලා. තියෙන. ඔව් තියෙන නෑ දුරු වුණා කියලා මතක් වෙන්නේ. අපට අර බුදුන් වහන්සේ කිව්වර මේ එක වචනයක් අපි හරනවා. කාමච්ඡන්දේ දුරු වුණා කියන එක විතරක් අපි ගන්නවා. උපන් කාමච්ඡන්දේ දුරු වුණා. ඉතින් ඒක කරුණ දෙකක්. මොකද ඉපදීම දැක්කා ඒ උපන්න බවත් එක්කම දුරු වුණා. එතකොට අන්න ඊට පස්සේ උපන්න එක දුරු වෙනවා ඊළඟට නැවත උපදින්නේ නැහැ කියලා දැනගන්න. දැන් අපි අර හැම වෙලෙම ගත්තාම මම එකයි කිව්වේ අපේ මේ ඇත්තටම මේක වැරද්දම තියෙන්නේ අපි. ඔව් කැලි අපිනේ කරන්නේ. ඒ කියන්නේ තමයි කැලලක් දාගන්නේ. කැලලක් අයින් කරන්නේ. කැලලක් ගලපන්නේ. තම. එතකොට මොකද වෙන්නේ? බුදුරණවහන්සේ කිව්ව දේ ගන්න බෑ. ඒක විකෘති වෙනවා. මෙහෙන් අපි කැලලක් දානවාමයි. එක්ක කැලලක් හලනවාමයි. අනාගාමී වුණාට පස්සේ කාමරාග පටික කියන එක මොකක්ද කියන්නේ? අද සංයෝජනයේ ප්‍රහාණය. එතකොට ඒක යාට නිර්වචනයක් නැහැ. නැත්නම් නෑ. රතන්වාදයට මොකක්ද කියන්නේ? රතන්වාදයට කිසිම දෙයක් කතා කරන්නේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ රාගයේ දේශේ මම කියන්නේ ලොකු විස්තරයක් කරනවා. ඒකෝට දැන් ප්‍රතිවෙන් රාගයේ දේශේ මොනවත් නැහැ. හැබැයි සුද්ධ අවුරුදු 45ක් මේක ගැන දේශනා කරනවා. ඒකෝට ඒක සතරයි. ඒක තමයි බුද්ධ කියන්නේ. අන්න ඒක වෙන කාටවත් විශ්ලේෂණය. බුද්ධ කියලා හම්බෙන්නේ එතනින් විතරයි. බුද්ධ කියලා හම්බෙන්නේ තනියම අවබෝධ කරාට නෙමෙයි. තනියම අවබෝධ කරා පස්සේ බුදුරජාණන් වහන්සේ. රහත් වුණාට නෙමෙයි බුද්ධ කියන්නේ. රහත් වුණා ඕන මොකෙද? බුද්ධ කියන්නේ ඔන්න ඔක කරන්න බැරි එක කරන්න බැරි දේ කරා. ඒක මේ ලෝකේ කාටවත් කරන්නේ. ඒක සම්මත රහතන් වහන්සේ අවුරුදු 2500යි. රහතන් වහන්සේ මහා සංඝරත්නයේ රාග දේශ ගැන දේශනා කරනවා. ඒ සියල්ල බුදුරජාණන් ඒ බුදුරන් වහන්සේ කියපු කොපියක් කරන්නේ. වෙන කිසි කෙනෙකුට ඒ කොපිය හැර වෙන දෙයක් කියන්න බෑ. තව දෙයක් රහතන් වහන්සේ නමක් කියනවනම් එයා රහත් නෑ. බුද්ධ කියන උත්තමයා කියපු කොපිය විතරයි. ඇත්තටම කොපියක්. ඒක හිමෝ දෙන එක විතරයි කරන්නේ. හරියටම කොපිය කියන්නේ. හරියටම කොපිය කියන්නේ. මොකද රහතන් වහන්සේට හැකියාවක් නැහැ ධර්මය කියන්නේ. රහතන් වහන්සේට හැකියාව තියෙනවා රහතන් වහන්සේත් මේ ශාස්ත්‍ර කෙනෙක්නේ. රහතන් වහන්සේ කියන්නේ බුදුරණවහන්සේ කියපු ටිකමයි.
ඒක හරියටම සාසන ඉතිහාසයේ රහතන්වහන්සේලා කතා දෙයක් ඒක. ඔක්කොම මේ විදිහටම තියෙන. පොඩ්ඩක්වත් වෙනස් නැහැ. ඒක හරි ලස්සනයි මට මතකයි ආනන්ද හැමදෙරු කියන මේ සාතුරුන් වහන්සේගේ වාසිතේ ශ්‍රාවක වාසිතේ කොච්චර මේ ආරතෙන් ධර්මයෙන් ගැලපෙනවද? සමහර දේශනා ගැලපෙන විදිහට කතා කරන්නේ වචනයක් වෙනස්. වචනයක් වෙනස් නෑ. ඇයි ඉතින් රහතන් වහන්සේ කියන්නේ බුදුන් වහන්සේ කිව්වද? ඇයි අර කිතාගේ සුටි තියෙන්නේ? අවසානයේට මොකද්ද මේ ඕජස්? ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ඕජාව යන කෙනෙක් නම් ඕජාව කියන්නේ ලේ යනවා වගේ බුදුන් වහන්සේ ඕජාව යන කෙනෙක් නම් එයාට තියෙන එකයි කියනවා. සත්තා භගවා ශාවකෝ හමස්මි. මං ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ මම නොදැනී භාග්‍යතුන් වහන්සේ දන්නවා. එතකොට රහතන් වහන්සේ බුදුරන් වහන්සේගේ ඕජාව යද්දි රහතන් වහන්සේ මම දන්නේ බුදුරන් වහන්සේ දන්නවා කියලා බුදුරන් වහන්සේ කියනවා. එහෙනම් රහතන් වහන්සේට කිසිම අයිතියක් නැහැ. ඔක්කොම අයිති බුදුරන් වහන්සේ. ඒක තමයි අසාමාන්‍ය ගතිය. කියන්නේ බුද්ධ කියන කෘත්‍යය මේ ලෝකේ වෙන කිසි දෙයකින් විග්‍රහය නැහැ. කියන්න බැරි, පැහැදිලි කරලා දෙන්න බැරි. අමාරු නෙමෙයි බැරි. අමාරු නම් පොඩ්ඩක් ලේසියිනේ. බැරි. මේ ලෝකේ කියලා දෙන්න බැරි, පැහැදිලි කරලා දෙන්න බැරි, විග්‍රහ කරන්න බැරි, කිසිම දෙයකින් හිතා ගන්න බැරි. දැන් අපි ආශ්චර්යය කියන්නේ හිතා ගන්න බැරි දේවල්. අద్භූත කියන්නේ හිතා ගන්න බැරිම දෙයක් කරා. ඒකට බුද්ධ කියනවා. ඒක කොහොමද කියලා අපිට කියන්නේ? අපි දන්නේ නැහැ. ඒක බුදු කෙනෙකුට විතරයි ආයේ විශේෂන්නේ. අන්න ඒක හිතුව පිස්සුවදනවනේ. ඒ කියන්නේ බුදුරන් වහන්සේ එහෙම කරේ කොහොමද කියලා හිතුවොත් පිස්සුවදනවා. අචින්තය කියන්නේ. ඒක කිව්වේ කොහොමද කියලා අපට ප්‍රශ්නයක් කියන්න බෑනේ දැන් අපිට කතා කරන්න බෑ. කතා කරන්න බෑනේ කොහොමද කිව්වේ? ඒක බුද්ධ විශේෂ. ඒක කිව්වේ කොහොමද කියලා හොයුවොත් එහෙම පිස්සුවදනවා. ඒක හරියම සුවිශේෂම දෙයක්. ඒකත් ඔබ වහන්සේ මත කරුවා. ඒ වගේ අර කෑලි අතර තියෙන ලොකු එකක්. බුදුරජාණන් වහන්සේ කවුද කියන්නේ? ගොඩක් අයට ප්‍රශ්න තියෙන බුදුරන් වහන්සේ කියලා හම්බෙන්නේ සිද්ධාර්ථ කුමාරයා. ඊර්ධිපාතිහාර පාන කෙනා, සීල් රකින්න කෙනා, ඊළඟට තනියම අවබෝධ කරගත්ත කෙනා, රහත් වෙච්ච කෙනා, ඊළඟට මේ ඉන්ද්‍රිය සංවර වෙච්ච කෙනා. අර ඒ ඔන්න ඔය ටික තමයි බුදුරන් වහන්සේ කියලා හම්බෙන්නේ. ගොඩ වෙලක්. අන්න ඒ මං කරාගේ. ගොඩාබේ රාජපක්ෂ ජනාධිපති වුණා වගේ. ජනාධිපති කියන්නේ ගොඩාබේට නෙමෙයි. ජනාධිපති කියන්නේ ජනාධිපති. ගොඩාබේට ජනාධිපති බලතල නේ. ජනාධිපති වෙච්ච නිසා බලතල. අන්න ඒ වගේ තමයි මේ බුදුරන් වහන්සේ කියලා බලන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ විග්‍රහය. ඔක්කොම ටික. 이르දි පාන්න පුළුවන්. ඊළඟට අනිත්‍යර කරුණාව වැඩි, සීල් රකින්නවා, සංවරය තියෙනවා, ඊළඟට නිවන් දකින්න බණ කියනවා. මෙන්න මේ ටිකෙන් බුදුරන් වහන්සේ ශ්‍රේෂ්ඨ උත්තමයි. හැබැයි ඔක ඉන්නේ බුදුරන් වහන්සේ හම්බෙන්නේ. බුදුරන් වහන්සේ හම්බෙන්නේ කියන්න බැරි දෙයක් කිව්වේ. ප්‍රකාශ කිරීම මග්ගඤ්ඤෝ මග්ගවිදු මග්ගකෝවිදු සම්බුදු සූත්‍රයේ වෙන කිසි දෙයකින් බුදුරන් වහන්සේ හම්බෙන්නේ. ඇත්තටම දැන් ආශ්චර්ය කියන වචනේ කියන්නේ ඒක හිතලුවකට නෙමෙයි. ආශ්චර්යයි බන්තේ ඒ කියන්නේ විස්මයජනකයි කියන එකනේ. දැන් අපි ඇයි විස්මයජනකයි කියන කාරණාව මනින්න බෑනේ අපට. අපටත් හම්බෙන්න ඕනේද බුදුරන් වහන්සේ කියනකොට විස්මයජනක බව. මිසක් විස්මයජනක බව හම්බුෙම නෙමෙයි. හම්බුණා නම් විස්මයජනකයි කියන වචනේ දෙන්න බෑ. එහෙම බුදුරජාණන් වහන්සේ නම අපිට සරණ යන්න දෙන්නේ. ඒකයි අප්ප මේයේ මනින්න බැරි. අනිත් එක හතනස් මම දැක්ක මේ ළඟ කවුරු දාලා තියෙන Facebook එකේ කපලා කවුරු හරි හතන සූත්‍රයෙන් ලස්සන දකින්න කෝණිය යන වෙනස් වෙන හැටි කියලා. මම අර කෙනෙක් කියනවා හතන සූත්‍ර අධ්‍යයන කර වැඩක් නැහැ. ඒක හරි වටිනා කියනවා. ඒකත් හොඳට හරි වටිනවා. මම උදාහරණයක් තරම් කිව්වේ. කිසිම දෙයක් නොදැන මේ සත්‍යයන් කරත් ඒකට මේ විපාකයක් තියෙනවා. දැනගෙන කරනකොට විපාකේ වැඩි. අපිට ඒක අයින් කරන්න බෑ. කෑමක් සිගරට් විභාගයක් තියෙනවා. ඔව්. ඒක නැති වුණා. ඒ වාසේ ඒක හරියට ලස්සන බලස් කරේ. දුක්ඛ තණ්හා, ශක්ති තණ්හා ඒකෙදී කෙරුවේදී උපේද තණ්හා කියන්නේ නෙමෙයි. ඒකවල රූපයමයි තණ්හාව කියන එක දෙන්නේ. රූපයමයි කියනකට වඩා තණ්හාවම රූපයක්. නෑ ඒ කියන්නේ රූපයමයි තණ්හාව කියනකොට අපට අහපව ඒක යම් පමණකට හරි. නමුත් අපි අහපව මේ තණ්හාව කියන වචන නිර්වචන දෙන්න නැතුව අපි රූපය කියන එක විතරක් හොයන්න පුළුවන්. මොකද තණ්හාවටනේ මේ නිර්වචනය දෙන්නේ. එතකොට දැන් අපි මෙහෙම ගත්තොත් රූපයමයි තණ්හාව කියනකොට අපි රූපය කියන කාරණාව වෙනම අරගෙන ඉවරයි.
හැබැයි මේකේ වෙනම ගත යුත්තේ රූපයමයි කියන කාරණාව නෙමෙයි තණ්හාවමයි කියන කාරණාව. මේකයි වෙනම අපට ඉස්මතු වෙලා ඉන්නට ඕනේ. එතකොට ඒ ඉස්මතු වීමේ විග්‍රහය තමයි රූප තණ්හාව. විශේෂණ පදයක් විදියට තියෙනවා. ඒ කියන්නේ ඇලීමටයි තන දෙන්නට ඕනේ. බැඳීමටයි තන දෙන්නේ. බැඳීමට. අනික දැන් එතනදී දැන් අපි වචනේ කඩලා ගත්තා තමයි අනිත් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඕක ඇලීමට තන දීලා අපිට මේක විග්‍රහය තේරුම් ගන්න බැරි නිසාමයි රූපයට ආශ කරනවා කියලා ගන්න. රූපයට ආශ කරනවා කියලා ගන්න විග්‍රහය තේරුම් ගන්න බැරි නිසාම. ඇලීම හුදකලාව කතා කරන්න බැරි නිසාද ස්වාමීන් වහන්සේ රූප තණ්හා කියන්නේ? ඔව් ඒ කියන්නේ දැන් ඇලීම හුදකලාව කතා කරන්න ගියොත් එහෙම තණ්හාව එතකොට මේක මේ ඉබේ ධර්මයක් වෙනවා. කොහේ තියෙන එක? ඔව් මේ කොහේ තියෙන එකද? මේක ඉබේ ධර්මයක් වෙනවා. නැත්තම් අපි මානසිකව හිතන ධර්මයක්. දැන් මානසික හිතන ධර්මෙන් අපි දැනට ගන්න තණ්හාව කියන්නේ ආස කරන එතන නතර වෙනවා. මේකයි බැලිය යුත්තේම කාම තණ්හාව එක්ක නෙමෙයි භව තණ්හාව එක්ක. මේක බැලිය යුත්තේම භව තණ්හාව එක්ක. අපි මේක බලන්න යන්නේ කාම තණ්හාව එක්ක. ඒකනේ අපි රූපයට ආස කරනවා කියලා ගන්න. ප්‍රධාන භව තණ්හාව. මිහිරි ප්‍රියමනාප එක තමයි අපිට මේ තණ්හාව හැම වෙලාවෙම ඉස්මතු අපි කරන්නේ ඒකමයි. අපට දැන් නන්දිය කියලා ඇහුවම සතුට වෙන සංදිය චන්දරාගය ඔක්කොම අපට හම්බ වෙන්නේ ඒ ටිකෙන් විතරනේ. නමුත් ඕක බුදුරණවහන්සේ පෙන්වුවේ නන්දිය චන්දරාගය කියලා පෙන්වන්නේ අපි අපේ කෝණ්ඩ දාගෙන ඉවරයි මේ රාගික නැත්තම් කාමක ආසාවත් එක දෙන නිර්වචනයක් කියලා. හැබැයි බුදුරණවහන්සේගේ වචන අර්ථය එක දැක්කොත් ඡන්දය කියන්නේ කැමැත්ත. රාගය කියන්නේ ඇලීම. ඉතින් කැමැත්තයි ඇලීමයි තියෙන්නේ. අපි මේකට දාගන්නවා අර මේ රාගික අපි දකින්න ඕන. නන්දිය කියන්නේ හතුටු වෙනවා. හතුටු වීම. එතකොට අපි හැම එකක්ම අපේ ඩික්ෂනරි නැත්නම් අපේ තාත්වික ප්‍රායෝගික භාවයේ තියෙන්නේ අර කාමය කියලා අපි හොඳයි නරකයි කියන පැත්තත් එක්ක විතරයි. පිළිගැනීම කියන්නේ අර වචන තුනම තියෙන එකනේ. අදිවචෙත් අභිනන්දති, අභිවජති, අජ්ජෝසාය තිට්ඨති. ওই වචන තුනේ ලොකු ගැඹුරක් තියෙනවා. අපට හම්බ වෙන්නේ අපි කතා කර ඉන්නවා කියලා. අභිවජති කියනකොට අපි හිතන්නේ කතා කර ඉන්න දෙයක් කියලා මේ. එහෙම නෙමෙයි අභිවජති කියන්නේ කතා කරන දෙයක් තියෙනවා කියන එකයි කතා කර ඉන්නවා කියන එක දෙකක්. විතර්ක ਵਿਚාර කියන මට්ටමේ පැත්ත ඉස්මතු වෙන්නේ නෑ. මේ පෙන්නන්නේ දැන් අපි හිතමු දැන් මට කෝප්පය ගැන කතා කරන්න පුළුවන්. කෝප්පය ගැන කතා කරන එක නෙමෙයි කියන්නේ. කෝප්පය ගැන මේක ගැන කතා කරන්න දෙයක්. ඒ කියන්නේ කතා කිරීමක් හම්බ වෙනවා. අපට හම්බ වෙන්නේ කෝප්පය ගැන කතා කිරීම කියන එක. තියෙන එකමයි. අපි දැන් මේක ගැන කතා කරනවා. වචනයක් එලිට පයින්නද? ඔව් අපට වචනයක් එලිට පයින්නොත් අපිට මේ දෙයනේ යන්නේ. පදනමක් දැන් අපි ඔන්න මොකක්වත් දැන් නැහැ. අපි හිතමු මේ අපි මොකද දන්නේ දෙයක් තියෙනවා. මොකුත් නැහැ දැන්. දැන් අපට එහෙම දෙයක් නැතිනම් කතාවක් තියෙනවද? විග්‍රහයක් තියෙනවද? පැනවීමක් තියෙනවද? යෙදීමක් තියෙනවද? ඉතින් මොනවද තියෙනවද? කතාවක් තියෙනවා, විග්‍රහයක් තියෙනවා, යෙදීමක් තියෙනවා. ඒ කියන්නේ විග්‍රහයක් තියෙනවා. එතකොට මොනවා හරි හම්බ වීම නේද ඔය කියන්නේ? මොනවා හරි හම්බ වීම විග්‍රහයකට තන. ඒ කියන්නේ බව ව්‍යවහාරය. ඔව් ඒ කියන්නේ අභිවදති කියනකොට විවහාරයකට ඉඩක්. ඒ කියන්නේ ඒ ඉඩ ඉස්මතු කරලා පෙන්නනවා. බැස ගැනීම ඉස්මතු කරලා පෙන්නනවා. මේක මේ භව තණ්හාව එක්කමයි යන්න තියෙන්නේ. අපි කාම තණ්හාව එක්ක යන්න උත්සාහ කරනවා. දැන් තණ්හාමාන දික්ටි කියන වචන දෙක අරකට ගල්පනවා නේද සම්මත? ඔව්. ඇයි ඇත්තට මේ ගලපන්නේ දැන් අපිට තීරුම් ගන්න ඕනේ නේ උපාදානය කියන එක. ඒක හරියට මේ ලොකු අය ගලපනවා. ඒ කියන්නේ උපාදානයකදී තණ්හාමාන දික්ටි කියලා ගලපනවා. එතකොට ඒකත් තමයි අපි හිතුව මේක හරි දැම්මනම් කමන්නේ ඊළඟට තණ්හාමාන දික්ටි කියන ටික හොයාගෙන යනවා. ඒක හොයන්න යනවා නම් ඒත් කමන්නේ. ඒක හොයන්න යන්නේ නේ. හරියන එක හොයන්න යන්නේ ඊළඟ හොයන්න යන්නේ. අභිවදති අභිනාති අභිවදති අජෝසාය තිට්ඨති. තණ්හාමාන දික්ටි වලට ගන්නවා. ඒක මේ පොත් පරිවර්තනයට දානවා. ඇයි බුදුරණවහන්සේ කිව්වට වඩා වෙනස් එකක් දාන්නේ? තමන්ගේ විග්‍රහයක්. ඇයි බුදුරණවහන්සේ කියලා කියන්නේ මේ කියපු දෙයින් කියලා හොයාගන්න බෑ? සද්වනතිකමයි. ඒ කියන්නේ බුදුරණවහන්සේ හම්බෙන්නේ ධර්මයෙන් කියන එක, කියපු දෙයින් කියන එක හම්බෙන්නේ නෑම. ඒක හම්බෙන්නේ නැති තාක්කල් ධර්මෙට එන්නේ. මෙච්චර අටුවා විස්තර වලට එන්න හේතුව ඒකද සම්මත? මිනිස්යාගේ ප්‍රඥාව හීන වෙන්න
තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැති වුණාම දැන් මේකට තියෙන කෝණයක් තේරුම් ගන්න. ඒ කෝණේ නැතිනම් තේරුම් ගන්න ඒක ඕනේ නේද? දැන් මේක වහක දාන්න බැරි එකනේ. එහෙනම් ඒකට විග්‍රහයක් හදා ගන්නවා. ඒකයි අධර්ම ප්‍රතිරූප කියන්නේ. අධර්ම ප්‍රතිරූප කියන්නේ හොයාගන්න බැරි එකක් එක්කෙනවා. දැන් අපට සාමාන්‍යයෙන් බලනකොට අපට හොයාගන්න පුළුවන් මේක වැරදි කියලා. ප්‍රතිරූපකය කියන්නේ හතරන් දන්නේ නැති කෙනාට හතරොණ ඉමිටේෂනුයි තියෙන තන වගේ. අපි හිතාගෙන ඉන්නේ හතරොණි ලෝකඩයි තියෙන ඒ හොයාගන්න පුළුවන් නේ. ඉතින් අපි හිතන්නේ ඒකට. අපි අධර්ම ප්‍රතිරූපක කියලා හිතන්නේ මොකටද? අපි හිතන්නේ නැහැ මේ ළඟටම කිට්ටුම දේ බරපතල. ඒක හිතන්නේ. ප්‍රබලව හතරම් ප්‍රතිරූපකයක් හැටියට ඉස්මතු වෙන්නෙම මේ කිසිම විදිහකින් පිටින් මනින්න බැරි එකක්. පිටින් මනින්න කියන අපිට ඇදක් හොයන්න බැරි. දැන් අපට ඇදක් හොයන්න පුළුවන් ඉච්ඡානිච්ච විග්‍රහය. අපට ඇදක් හොයන්න පුළුවන් මේ අර කට්ටියන්ගේ විග්‍රහය. අපට ඇද ඉතින් ඇදක් හොයන්න පුළුවන් නම් ඇයි ඔක ප්‍රතිරූපක කියන්න ඕනේ නැහැ. ඒක විරූපී කියන්න පුළුවන්. ප්‍රතිරූපක කියන්නේ ඇදක් හොයන්න බෑ. හැබැයි ඇදේ හොයන්න පුළුවන් හතරම දන්න කෙනාට. එයාට විතරයි හොයන්න පුළුවන්. අනික් කෙනාට හොයන්න බෑ. දැන් අපට ගත්තාම ඔක්කොම හිය කියන අරව වැරදි අරව හරි කියලා. එහෙනම් මෙතනමයි හතරම ප්‍රතිරූපකයේ මේ යන ටිකත් එක්කමයි තියෙන්නේ. බලන්න රූපයක් කියනවා කියන එකමද තණ්හාව වෙන්නේ. රූප කියන්නේ රූප තණ්හාව කියනකොට රූපයක් දැන් අපි එතකොට අපි සම්පූර්ණයෙන් භව තණ්හාගේ නිර්වචනයට යනවා. ඔන්න ඔකයි වැඩේ තියෙන්නේ. ඒ පැත්තටම යන්න. එතකොට ඒ පැත්තටම යන්න බෑ. මොකද භව තණ්හාවම කියන විග්‍රහය ආපුවාම අපට කතා එහෙනම් අපි ඒ නිර්වචනේ ගියට කමන්නේ උපාදාන භව ජාති ජරා මරණ කතා නොකර. දැන් මේ නිර්වචනේ ගන්න පුළුවන් ආයේ උපාදාන භව ජාති ජරා මරණ කතා කරන්න බෑ. භවය කියලා දැන් මේ කතා කරන්නේ භව තණ්හාව කියන්නේ. කතා කරා නම් භව තණ්හාව කියලා. අතනින් එහා විග්‍රහය මේ භව තණ්හාව කියන විග්‍රහයට සංග්‍රහිත වෙලා තියෙනවා. අර ඔක්කොම විග්‍රහයට. ඒක විතරක් ගත්තොත්. මොකද භව තණ්හාව කියනකොට දැන් අපි ගත්තොත් මේ තිත්තාචන සූත්‍රය සම්පූර්ණ පටිච්චසමුපාදන විග්‍රහ කරන්නේ. සමුදය හැටියට. දුකේ හට ගැනීම හැටියට. මම ওই ප්‍රශ්න වහන්සේගෙන් ඇහුවා ඒ වහන්සේගේ වේතුලේ මම පැත්තට නෙමෙයි මේක යන්න ඕනේ ඇලින් පැත්තට. ඇලින් පැත්ත. මොකද අතනේදී යන්නේ ආපහු යන අපි යන්නේ මෙතනදී ආපහු මේ අර මෙතන කරුණු තුන වෙනම විග්‍රහ කරේ භව තණ්හා. මෙතන අංග 12ක් වෙනම විග්‍රහ. මෙතන අංග එකක් වෙනම විග්‍රහ කරේ. එතකොට අපි ඒ කාරණාව මේ 12 ඇතුළට දාන්නේ කොච්චර සාධාරණද? මෙතන පටිච්චසමුප්පාදයේම තමයි දුක්ඛ සමුදය කියන්නේ. හැබැයි චතුරාර්ය සත්‍ය කතා කරනකොට කාමවයි භව තණ්හාව. අපි මේ එක කැලලක් විතර කරකට දැම්මත් අරව කතා කරලා වැඩක් නැහැ නේද? ඒ කියන්නේ පටිච්චසමුප්පාද ඉතුරුංගයක් ඔක්කොම දෙන්නේ. මේක විතරයි. ඒක එනවා නිර්වචන එනවා. නමුත් නිර්වචනය ආවට අර හිතන්න ඕන එක ටිකක් ආයෙ තියෙනවා. මොකද එතනින් එහා ටික අදාළ නැහැ නේද? හිතන්න බෑ. හිතීම කියන එකයි මේ. හිතන්න තියෙන ඉඩක් අවහිර වෙනවා. ලැබෙනව දෙයක් හිතෙන්න තියෙන ඉඩ අවහිර වෙලා යනවා. හැබැයි ඒක අපිට ගන්න පුළුවන් භව තණ්හාව එක්ක. ඒ කියන්නේ රූපයමයි තණ්හාව කියනකොට පටිච්චසමුප්පාදේ විග්‍රහයේ කරුණුත් එක්ක හිතන්න නැතුව රූපයමයි තණ්හාව තමයි භව තණ්හාව. ඒක හරි. රූපය කියලා දෙකක් පේනවනේ. ඒක අපිට එන්නෙම අවිද්‍යාව නිසා තණ්හාවෙන් පෙන්වන දෙයක් නේද රූපේ. ඔව් අවිද්‍යාවයි තණ්හාවයි එක තියෙනවා. කියන්නේ රූපේ කියලාම ගන්න දෙයක්වත් නෑ, තණ්හාව කියලා දෙයක්වත් නෑ. කියන්නේ අවිද්‍යාව නිසා තණ්හාවෙන් පෙන්න යමක් ඇද්ද ඒකනේ රූපේ. ඔව් ඒක හරි. හැබැයි එතකොට අපි අර කරුණ ටිකට ගිහිල්ලානේ. මේක විතරක් තනියම තේරුම් ගන්න යනකොට අපි අනිවාර්යෙන් ඒ කරුණ ටික සම්පූර්ණ වෙන තාක්කල් මේකේ නිර්වචනය එන්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා, තණ්හා මෙන්න මෙතෙන්දව නිර්වචනය ආව තැනදී පමණයි මේ තණ්හාව කියන නිර්වචනය තේරුම් ගන්න. හැබැයි මේ කරුණ ඔක්කොම ප්‍රත්‍යක්ෂ කියන්නට ඕනේ. අවිද්‍යාව, සංඛාරේ, විඥානී, නාම රූපේ, සලආයතන, පස්සය, වේදනා. ඔය කරුණ ඔක්කොම එකයි මේ රූප තණ්හා කියන නිර්වචනය.
හැබැයි මේක එනකොට අනිත් පැත්තෙන් තියෙන්නේ රූප තණ්හා නිර්වචනය ඉදිලත් නැහැ. ඒ විද්‍යාවට හම්බෙන්නේ. විද්‍යාවට නෙමෙයි රූප තණ්හාව තියෙන්නේ. අවිද්‍යාවටනේ. අන්න ඒක සමුදය හම්බෙන් තන නිරෝධය හම්බෙන්නේ. ඒ විද්‍යාවට කොහෙද හම්බෙන්න පුළුවන් රූප තණ්හාව. හැබැයි රූප තණ්හාව අවිද්‍යාවට හම්බෙන්නේ නැහැ. විද්‍යාවට හම්බ වෙනවා. හැබැයි විද්‍යාවෙදි හම්බෙන්න දෙයක් නැහැ. අවිද්‍යාවෙන් තියෙන දේ. අවිද්‍යාවට හම්බෙන එක. ඒක ඒක හම්බ වෙන තියෙන විද්‍යාවට. විද්‍යාවට හම්බෙන්නක් නැහැ. එතකොට හම්බෙන්න දෙයක් නැහැ. අවිද්‍යාවෙන් සංකාරින්යන් නාම රූප ටික තියෙන්නේ. එහෙනම් විද්‍යාවට ඔක තියෙන්නේ නැහැනේ. හැබැයි අපිට හම්බෙන්නේ විද්‍යාවට. විද්‍යාවෙන් හම්බෙන්න බෑ. බලන්නකො මේ කරුණ ටිකේදී ඊතර වීම කියන එක නෑ වචනයක් දෙන්න ඕනේ නෑ. ඊතර වීම කියන එක නෑ විග්‍රහයක් දෙන්න ඕනේ නෑ. ඊතර වීම කියන්නේ ඒකට. ඒක සාමාන්‍යයෙන් හිඳන්නේ අඳුරේදී ලෝකේ අඳුරේදී පේන විදියක් තියෙනවා. ආලෝකය පහළ වුණාම ආලෝකයත් එක්කනේ ලෝකෙ තියෙන්නේ. අඳුරේදී ලෝකේ පේන ලෝකෙ නෙමෙයි ආලෝකය පහළ වුණාම. ඒ වගේ නිසා අවිද්‍යාව තුළ පවතින අපිට දැනෙන දේ අවිද්‍යාව ප්‍රහාණයත් එක්ක අහුවෙන්නේ. තණ්හාව කියන්නේ රූපේ කියන එක අහුවෙන්නේ. තණ්හාව කියන එක අහුවෙන්නේ නැහැ. දෙන්න බෑනේ. දෙන්නේ නැහැ. ඒ ලෝකේ අවිද්‍යාව අඳුරත් එක්ක ආලෝකයත් එක්ක කතා කරන්නේ. ඔව් අඳුරත් එක්ක තියෙන ඒ කියන්නේ අවිද්‍යාව එක්ක තියෙන එක කතා කරන්න බෑ. ඒක එදෙන්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ කතා කරන්න පුළුවන් විද්‍යාවට විතරයි වුණාට. අවිද්‍යාව කතා කරන්නත් බෑ. නමුත් ඒක ගැන කතා කරන හොයනකොට හම්බෙන්නේ විද්‍යාව. විද්‍යාවට ඒක දෙන්නේ නැහැ. කියන්නේ අඳුරේ තිබ්බ හොල්මන. ඔව්. ආලෝකයේ එතකොට හොල්මන නැහැ. හොල්මනක් නැහැ. හැබැයි ආලෝකයෙන් කියනකොට තමයි පේන්නේ. ඔව් හොල්මන ගැන ඇත්ත වෙන්නේ. හොල්මන ආලෝකයෙන් ඇත්තනේ. ඔව් හොල්මන කියන්නේ හොයද්දී හොල්මනකුත් නැහැ. ඒ හොල්මන ගැන හෙව්වේ. හොල්මන තිබ්බේ කරවල නිසා. හොල්මන ගැන හෙව්වේ. හැබැයි හොල්මනක් නැහැ. ආලෝකයේ නිෂ්ප්‍රභාවය. ඔව් නිෂ්ප්‍රභාවය.